ළමයා අපි අද තුන්වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න යන්නේ. අපි මීට කලින් 1 හා 2 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. ඔයගොල්ලෝ YouTube channel එක ඔස්සේ 1 හා 2 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නැත්නම් විවරණය බලලා යම් අධ්‍යයනයක් ලබන්න ඇති කියලා මම හිතනවා. රයිට් අපි එනවා තුන්වෙනි ප්‍රශ්න පත්‍රයට. පළවෙනි ගැටලුව ලියා ගමු. ගැටලුව අංක 1 ලියා ගන්න. අපි පළවෙනි ගානේදී සාකච්ඡා කරන්න යන්නේ ගණිත අභ්‍යුහන මූලධර්මයේ ප්‍රශ්නයක්. ලියන්න. ගණිත අභ්‍යුහන මූලධර්මයේ මගින් n විශාල හෝ සමාන 1 මෙහෙම ලියන්න. n විශාල හෝ සමාන 1 සඳහා සිග්මා මේක ලියා ගන්න. සිග්මා r සමාන 1 සිට n දක්වා 3i r ඍණ 2 සමාන n බෙදීම 2 3i n ඍණ 1 බව පෙන්වන්න. right. දැන් මේ සිග්මා අංකණයකින් මොකද්ද කරන්නේ? සිග්මා අංකණයකින් කරන්නේ ශ්‍රේණියක් කෙටි කර දැක්වීම. ශ්‍රේණියක් කෙටි කර දැක්වීම තමයි සිග්මා අංකණයෙන් සිද්ධ කරන්නේ. මේ සිග්මා අංකණය දුන්නාම අපිට පුළුවන් මේ ශ්‍රේණිය දන්නත් පුළුවන්. ශ්‍රේණිය දිගහැරගත්තාම ලේසියි අපිට. වඩාත් පහසුයි හිතන්න. ඒක නිසා අපි ශ්‍රේණිය දිගාරිමු. ඒ සඳහා මුලින්ම r සමාන 1 මෙතෙන්ට දාන්න. 3 1 3යි 3න් 2ක් 1යි. සිග්මා කියන්නේ එකතුව. ඊළඟට r සමාන 2 දාන්න. 3 2 6යි 6න් 2ක් 4යි. ඊළඟට r 3 දාන්න. 3 3 9යි 9න් 2ක් 7යි. ධන තිත්පේලියක් r n දාන්න. 3ක් n ඍණ 2 සමාන n බෙදීම 2 3ක් n ඍණ 1 මෙන්න ශ්‍රේණිය. දැන් අපි ඉස්සෙල්ලාම n සමාන 1 අවස්ථාවට එනවා. n සමාන 1 අවස්ථාව. දැලමේ ගණිත අභ්‍යුහන මූලධර්මයේදී මේ වගේ ප්‍රතිඵලයක් සාධනය කිරීම සඳහා ප්‍රධාන අවස්ථා 3ක් අපි සලකන්න ඕනේ. එකක් තමයි n සමාන 1 අවස්ථාව. ඊළඟට n සමාන p අවස්ථාව. ඊළඟට n සමාන p ධන 1 අවස්ථාව ලෙස අවස්ථා 3ක් සැලකිය යුතුයි. ඔන්න n සමාන 1 අවස්ථාව සලකනවා. මෙතන n ට 1 දාන්න 3 අරක 1 3යි 3න් 2ක් 1යි. වම් පැත්තේ n ට 1 දැම්මොත් එන්නේ 1. දකුණු පැත්තේ n ට 1 දාන්න. මෙතන n ට 1 දැම්මොත් එනවා 1 බෙදීම 2 3 අරක 1 3 ඍණ 1 සුළු නාම 1යි. වම් පැත්ත සමාන දකුණු පැත්ත. මේකෙන් කියවෙනවා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව. මේ අනුව n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. දැන් ඊළඟට එනවා ළමයි n සමාන p අවස්ථාවට. n සමාන p අවස්ථාවේදී මේකේ n ට p ආදේශික ලියන්න ඕනේ. 1 ධන 4 ධන 7 ධන තිත්පේලියක් ධන 3යි p ඍණ 2 p බෙදීම 2 3යි p ඍණ 1 මෙයා ගන්නවා පළවෙනි සමීකරණය. සමීකරණ අංක 1. මේ n සමාන p අවස්ථාව. අපි n සමාන p අවස්ථාවේ ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනයක් සිද්ධ කරනවා. අපි ලියනවා මෙහෙම
එන් සමාන පීඨ ප්‍රතිඵලය සත්‍ය යැයි උපකල්පනය කරමු. එන් සමාන පීඨ ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. ඊළඟට එනවා ළමයි අපි එන් සමාන පීඩන එක අවස්ථාවට එන් සමාන පීඩන එක අවස්ථාව එන් සමාන පීඩන එක අවස්ථාවදී කරන්න ඕනේ මෙයාට පස්සේ පදය මේකේ දෙපැත්තටම එකතු කරන එක. මෙයාට පස්සේ පදේ කොහොමද තීරණය කරන්නේ? මෙයාට පස්සේ පදේ තීරණය කරන්නේ මේකේ පීඨ පීඩන එක දාන්න. අන්න පීඩන ඍණ 2 පීඩන 3 ඍණ 2 3යි පීඩන 1 මෙන්න පස්සේ පදේ 3යි පීඩන 1 මෙන්න මෙයා තමයි මේකට එකතු කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා එක්කෙහි දෙපසටම මොකද්ද මෙන්න මේක 3යි පීඩන 1 එකතු කරමු. ඔන්නෝක එකතු කරනවා එකට 1 ධන 4 ධන 7 ධන 3යි පීරින 3යි පීරින 2 ධන 3යි පීඩන 1 සමාන මේකට එකතු කරනවා p බෙදීම 2 3යි පීරින 1 ධන 3යි පීඩන 1 දැන් මේකේ පොදු හරය ගන්නවා 2 3යි p වර්ග පොදු හරය ගත්තා දෙවරක් 3 6යි p ධන 2 3යි p වර්ග 6යි p ධන 2 යට 2 මේකේ සාධකය නම p ධන 1 3යි p ධන 2 බෙදීම 2 හරි. දැන් බලමු එන ප්‍රතිඵලය හරිද කියලා. මෙන්න මේකේ එන්ට පීඩන එක හේතු ප්‍රතිඵලය මෙතන එන්න ඕනේ. හරිනේ. එන්ට පීඩන එක දාන්න පළවෙනි එක හරි. මෙතන එන්ට පීඩන එක දාන්න 3යි එන්ට පීඩන එක දැම්ම ඍණ 1 3යි p ධන 2 හරිනේ 3යි p ධන 2 right එබනම් n සමාන පීඩන එක අවස්ථාව හරි. අපි ලියනවා මේ පැත්ත මේ ටික එනවා 1 ධන 4 ධන 7 ධන තිත්පේලියක් අවසාන පදය 3යි p ධන 1 එහෙනම් අපි ලියනවා මේ අණුව n සමාන පීඩන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඔන්න n සමාන පීඩන එකට ප්‍රතිඵලය සත්‍යයක් කියලා කිව්වා. ඊට පස්සේ අපි අවසානයේ ලියන්න ඕන සාධනය කරලා පස්සේ අවසානයේ ලියන්න ඕන මෙහෙම n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී n සමාන පීඨ ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන පීඩන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී එම නිසා සියලු ධන නිකිලම n සඳහා ගණිතබ්බින මුල් ධර්මයෙන් ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අවසානයේ ලියන්න ඕන. අන්නේ ලියන කැලේ ලකුණු 5ක් දෙනවා විභාගෙදී. මේ ටිකට ඔක්කොම ලකුණු 20ක් දෙනවා. අවසානයේ ලියන ඡේදයට ලකුණු 5ක් දෙනවා. ඔගොල්ලෝ ගාන හදා ගන්න. මම ගාන හැදුවට ඔගොල්ලෝ ගාන හැදුවට පස්සේ මම නැවත ඡේදය කියවන්නම් ලියා ගන්න. හරි. දැන් ගාන හදන්න.
විභාගෙදී ඔයගලන්ට මුලින්ම ලැබෙන්නේ කම්බයින් එක ප්‍රශ්න පත්‍රය. කම්බයින් එක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන ගණිත අභ්‍යයන මූලධර්මය. ඒ කියන්නේ ඔයගොල්ලෝ විභාගෙදී මුලින්ම දකින ගාන ගණිත අභ්‍යයන මූලධර්මය. මතක තියාගන්න අපි මුලින්ම හදන්නේ මේ ගාන. මේ ගාන හරියට හදාගත්තොත් ඒ වෙලාවේ විභාගයේ ඇතිවන මානසිකත්වය අනිත් ගණන් සියල්ලටම බලපානවා. බැරි වෙලාවත් මේක හදාගන්න බැරි වුණොත් ඒ බැරිවීම නිසා හටගන්නා මානසිකත්වය අනිත් ගණන් වලට බලපානවා. ඒ කියන්නේ විභාගයේදී පළවෙනි ගාන හදන්න බැරි වුණොත් ඇති වෙනවා මානසික ආතතියක්. ඒ මානසික ආතතිය අනිවාර්යයෙන්ම ඉතිරි ගණන් වලට බලපෑමක් ඇති කරනවා. එමනම් ගණිතබ්බෙන මූලධර්මයේ හරියටම හදාගන්න ඕන දැනුම හදාගන්න ළමයි. මොකද විභාග ප්‍රශ්න පත්‍රය මේ ගාන මත රඳා පවතිනවා. මුළු පේපර් එකම රඳා පවතින්නේ මේ ගාන මත. මොකද ඉස්සෙල්ලාම හදන්නේ මේක. බැරි වෙලාවත් මේ ගාන වැරදුනොත් ඇති වෙන්නේ මොකද්ද? අවුල් මානසිකත්වයක්. එහෙම වුණාම පේපර් එකේ ඉතිරි ගණන් වලට ගියාම හැමදෙස්සෙම මතක් වෙනවා පළවෙනි ගාන වැරදුනා, පළවෙනි එක වැරදුනා. අරව කොච්චර හදන්න try කරත් පළවෙනි ගාන වැරදුනා. ඒකමයි ඔළුවේ තියෙන්නේ. ඒතර ඒ වෙලාවේ ඉතිරි ගණන් හදන්න ගියත් යම් යම් අඩුපාඩු, සුළු කිරීම්, වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ සියල්ල මගහරව ගන්න නම් අනිවාර්යයෙන්ම පළවෙනි ගාන හරියට හදන්න ඕනේ. ඒක නිසා මතක තියාගන්න පළවෙනි ගැටලුව හොඳින්ම ලෑස්ති වෙන්න ඕන ගානක්. ගණිතබ්බන මූලධර්මයේ. දැන් ගණිතබ්බන මූලධර්මයේ කරලා නැති ළමයින්ට මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා ගණිතබ්බන මූලධර්මයේ පාඩම මුල සිට අගට. ඔයගලන්ට කිසිම ගෙවීමකින් තොරව ඔයගලන්ට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකේ ටියුට් එකක් දාලා ඇති PDF එකක්. එතකොට ඒ සියලු ගණන් විසඳන ක්‍රම මම මගේ අභ්‍යයන මූලධර්මයේ වීඩියෝවේ ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට කවුරු හරි ගණිතබ්බන මූලධර්ම කරලා නැත්නම් හෝ කරලා තියෙනවා හරියට වැදිලා නැහැ, තේරලා නැහැ, ඇඟට ගිහිල්ලා නැහැ, ඔළුවට ගිහිල්ලා නැහැ. එහෙමනම් අනිවාර්යෙන්ම මේ YouTube channel එකට ගිහිල්ලා ඒකේ තියෙන පාඩම අරගෙන හරි ඒක අධ්‍යයනය කරන්න මුලින් ඉඳන් අග දක්වා කොටස් 4කින් දාලා තියෙනවා. 4කින් හෝ 5කින් ඒ කොටස් 5ම අධ්‍යයනය කරන්න. එතකොට පාඩම හොඳින්ම හදා ගන්න පුළුවන්. මම ඒකේ පාඩම විස්තර කරලා තියෙනවා. කොටසින් කොටස අරගෙන අභ්‍යයනිත සීලු ක්‍රම. හරි ඒ සීලු ක්‍රම වෙන වෙන මරන් සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. හරි ඒකේ ඔයගලන්ට පොතක් බලනට වඩා හොඳින් මම අවබෝධ කරලා දීලා තියෙනවා. ඒක අධ්‍යයනය කරන්න පාඩම හොඳින්ම අල්ලගන්න පුළුවන්. right. දැන් මෙතෙන්ට ආවට පස්සේ ලියන්න මෙන්න මෙහෙම. මෙතනින් පස්සේ ලියන්න මෙහෙම. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන පීට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන පීට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. එබැවින් සියලු ධන නිකිලමෙන් සඳහා ගණිත අභ්‍යයන මූලධර්මයෙන් ප්‍රතිඵලය සත්‍ය වේ. ගණිත අභ්‍යයන මූලධර්මයෙන් ප්‍රතිඵලය සත්‍ය වේ. right. ලියාගන්න ළමයි දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ලියාගන්න.
y සමාන x වර්ග ඍණ 4ක් x ධන 4 හා y සමාන 2x ඍණ 4 මාපාංක ප්‍රස්ථාර එකම අක්ෂ පද්ධතියක අඳින්න A9 x වර්ග ඍණ 4x ධන 4 කුඩා දෙකයි x ඍණ 4 මාපාංක මේක x වර්ග ඍණ 4x ධන 4 කුඩා දෙකයි x ඍණ 4 මාපාංක අසමානතාවයේ තෘප්ත කරන x අගේ කුලකයේ සොයන්න x අගේ කුලකයේ සොයන්න right මුලින්ම අපිට අඳින්න කියනවා x වර්ග ඍණ 4x ධන 4 වර්ගජ ශ්‍රිතය අඳිනකොට අක්ෂ කැපෙන ස්ථාන ගන්න මුලින්ම x බිඳුවේදී y ගන්න x ට බිඳුව දැම්ම y ට 4 y බිඳුවේදී x ගන්න බිඳුව x වර්ග ඍණ 4x ධන 4 මේකෙන් එන්නේ x ඍණ 2 වර්ග සමාන බිඳුව x සමාන 2යි මූල සම්පාතයි වර්ග සමීකරණය x න් එකාගයක් මූල සම්පාතයි වර්ග සමීකරණයක මූල සම්පාත වෙද්දී එකෙන් කියවෙන්නේ එයා x අක්ෂය ස්පර්ශ කරන බව x වල එකාගයක් න්යාවේ x ට එකාගයක් වෙනවා කියන්නේ y බිඳුවේදී x වල අගයන් දෙකම එකක් වෙනවා කියන එක දෙකම එකක් වෙනවා කියන්නේ x අක්ෂය ස්පර්ශ කරනවා කියන එක right මෙයාගේ ප්‍රස්ථාරය ඇඳහම අපිට එනවා මෙන්න මෙහෙම x කණ්ඩාංකයේ දෙකේදී x අක්ෂය ස්පර්ශ කරනවා y කණ්ඩාංකය 7 බිඳුවේදී දෙකේදී ස්පර්ශ කරනවා x එකාගයක් ආවොත් x ස්පර්ශ කරන බව මේකේ සමීකරණය y සමාන x වර්ග ඍණ 4ක් x ධන 4 ඊළඟට 2x ඍණ 4 මාපාංක මේ 2x ඍණ 4 මාපාංක ශ්‍රිතයක් අඳින්න නම් ඒක මෙලෙස විස්තර කරන්න ඕනේ ඕනම මාපාංකයක් ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් මාපාංකයකට ධන හෝ ඍණ ලෙස අවස්ථා දෙකක් තියෙනවා මාපාංක ශ්‍රිතය අයින් වුණාම අපි පෙන්වන්න ඕන මේක ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් කියලා දැන් මෙයා ධන වෙන්නේ මොන වෙලාවේද කිසියම් ශ්‍රිතයක් ළමයි ධන කියන්නේ විශාල බිඳුව කියන එක x උක්ත කරාම කීයද එන්නේ 2යි දෙකෙන් බෙදෙනවනේ 2යි එළ මේ ධන අවස්ථාවට ගැලපෙන්නේ x විශාල 2 ඍණ අවස්ථාවට x කුඩා 2 මාපාංක ශ්‍රිතවල සම්මුතියක් තියෙනවා
මේ ධන අවස්ථාවට සමාන සලකන්න ඕන කියලා. සමාන මෙතෙන්ට ගන්න. මේකට නෙවෙයි මේකට ගන්න. ඔන්න ඒකත් හරි. දැන් මෙන්න මේ ලක්ෂය කියන්නේ මාපාංක ශ්‍රිතේ හැරෙන ලක්ෂය. දෙකෙන් හැරෙන්නේ මෙතනින්. දෙකට වඩා වැඩි වෙනකොට මේකයි ශ්‍රිතය. අනුක්‍රමණයේ ධනවන ශ්‍රිතයක් මෙන්න ශ්‍රිතය. මේ y සමාන 2x ඍණ 4. දෙකට අඩු වෙද්දි මේකයි ශ්‍රිතය. ඍණ 2x ධන 4 මෙන්න. ඍණ 2x ධන 4. y සමාන ඍණ 2x ධන 4. ඔන්න ශ්‍රිතය. හරි? දැන් බලන්න. ඡේදන ලක්ෂ තියනවා මෙතන. එකයි. මේකේ අන්තක්ඛණ්ඩය 4යි. මෙයා කැපෙන ඛණ්ඩයත් 4 තුළ එක ලක්ෂයකින් යන්නේ. මේ ලක්ෂ x ඛණ්ඩාංකය මොකද්ද මෙතන? මේක බිඳුව මූල ලක්ෂය බිඳුව. මෙන්න මේ ලක්ෂය හොයන්න ඕන ඡේදන ලක්ෂය. අපි ඡේදන ලක්ෂ සෙවීම පෙන්වන්න ඕන ගානේ. ඒ සඳහා මේ දෙක සමාන කරන්න. y සමාන x වර්ග ඍණ 4x ධන 4 සහ y සමාන 2x ඍණ 4 සමාන කරන්න. එතකොට ඡේද ලක්ෂය එනවා. x වර්ග ඍණ 4x ධන 4 සමාන 2x ඍණ 4. x වර්ග ඍණ 6x ධන 8 සාධක x ඍණ 4යි x ඍණ 2යි x සමාන 4 හෝ x සමාන 2 ඔන්නෝ පෙන්වන්න ඕනේ. එහෙනම් මේ ලක්ෂය කීයද එන්නේ 4. දෙක ඇවිල්ලා තිනවා මේ දෙක ඇවිල්ලා. එහෙනම් මේක 4. ඔන්න ඡේදන ලක්ෂය 4. දැන් අසමානතාවය කොහොමද ආවේ? අසමානතාවය ආවේ x වර්ග ඍණ 4x ධන 4 කුඩා 2x ඍණ 4 කුඩා 2x ඍණ 4 ඔහොමනේ ආවේ. ඔන්නෝම ආවේ. ඒ කියන්නේ 2x ඍණ 4 මාපාංක විශාල පැත්තේ. විශාල පැත්තේ කියන්නේ මෙයා ඉහළින් යන්න ඕනේ. මෙන්න 2x ඍණ 4 මාපාංක. මේක ඉහළින් කියන්නේ මේ ප්‍රස්ථාරට උඩින්. මෙන්න මේ කෑල්ල මේ කෑල්ල. ඊට අනුරූප සංඛ්‍යා රේඛා පාට කරගන්න. ඔන්න ඔහම. දැන් මේ අසමානතාවයේ සමාන ලකුණක් නෑ මේ. සමාන නෑ. කුඩා විතරයි. එතකොට මෙන්න මෙතෙන්ට එන්න ඕනේ සුදු පාට බිඳුවක් කොහොම. සමාන ලකුණු තිබුණොත් මේක කළු පාට බිඳුවක් වෙන්න ඕනේ. මෙන්න මෙතෙන්දී ප්‍රස්ථාර දෙක සමාන වෙනවා. වෙන්න බෑනේ. සමාන නෑනේ. එහෙනම් මෙතෙන්ට සුදු පාට බිඳුවක් යන්න ඕන. සමාන වෙන්න බෑ. හැබැයි මේ ඉහළින් පවතින්න ඕන මාපාංකය. මේ හරිය ගැලපෙනවා. සංඛ්‍යා රේඛාව පාට කරගන්න. අනේ පාට වෙන්නේ මේ අසමානතාවය විසඳුම් කුලක. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ අසමානතාවෙහි විසඳුම x අයත් කීයද පටන් ගන්නෙ? බිඳුවේ සිට 2 x අයත් අගේ කුලකය 0.2 මේල 2.4 මොකද මාපාංකය විශාල පැත්තට එන්න ඕන මේ. මාපාංකේ උඩින් යන්න ඕන. මේක හරියන්නේ නැහැ යටින්. ප්‍රස්ථාරයේ උඩ මාපාංකය යට. මේ හරිය ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ මේ ටිකයි මේ ටිකයි. එතකොට මේ පාට කරපු පෙදෙස තමයි විසඳුම. මෙන්න විසඳුම් කුලකය. right. ගන්න හදාගන්න. අසමානතා ගානක් විභාගයට අනිවාර්යයෙන්ම එනවා.
අසමානතා රචනා ප්‍රශ්න වලට එන්නේ නැහැ ළමයි. අසමානතා එන්නේ කෙටි ප්‍රශ්න වලට විතරයි. කෙටි එකක් අසමානතා. ඒවයිනුත් මාපාංක අසමානතා එන්නේ. අසමානතා තියෙනවා අපි අසමානතා පාඩම කතා කරද්දී එහෙම නැත්නම් ඔයගොල්ලෝ අසමානතා ඉගෙන ගන්න මේ වෙනකොට අසමානතා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකදී ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා කොහොමද බහුපදිශිත අසමානතා, පරිමේෂිත අසමානතා, මාපාංක අසමානතා ආදී වශයෙන් අසමානතා වර්ග ඉගෙන ගන්නවා. ඒ වර්ග වලින් විභාගයට එන්නේ මාපාංක අසමානතා. මේවා තමයි එන්නේ විභාගයට. හරි හදාගන්න. මම හිතන්නේ කාලය ප්‍රමාණවත්. right. ඊළඟ ගාන. තුන්වෙනි ගාන. ලියගන්න තුන්වෙනි ගාන. capital A සමාන 4A ඍණ 2B යනෝ දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක් යයි ගනිමු. දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක් යයි ගනිමු. A වර්ග ඍණ 3ක් A ධන 2යි සමාන බිඳුව වන පරිදි සිම්පල් A හා සිම්පල් B සොයන්න. A9 මේක ලියන්න ළමයි. A inverse මේක. A9 A inverse සොයන්න. මෙහි I අනු
දෙක වැඩි කිරීම දෙක ඒකක න්‍යාසයකි. දෙක වැඩි කිරීම දෙක ඒකක න්‍යාසයකි. right. දැන් මේ න්‍යාස සමීකරණයකට අපි මේ ඒ ආදේශ කරමු. 4a ඍණ 2b ඒ වර්ග කියන්නේ මේක දෙපාරක් වැඩි වෙනවා. ඔන්නේ වර්ග. ඍණ 3a 4a ඍණ 2b දෙකක් i 1.1 න්‍යාස දෙක වැඩි කරමු. කොහොමද වැඩි කරන්නේ? පේලියයි තීරයයි 4 වරක් 4 16 මේකයි ඍණ 2ක් a පේලියයි තීරයයි 4ක් a ධන ab පේලියයි තීරයයි ඍණ 2 වරක් 4 8යි ඍණ 2යි b පේලියයි තීරයයි ඍණ 2ක් a ධන b වර්ග මේක තුනෙන් වැඩි කරා 3 4 12 3ක් a 3 2 6 3ක් b ධන 2.2 තවස්සලු කරමු. මේ ටික සුළු කරමු. මේකෙන් අඩු කරා මේක එකතු කරා 2 16න් 12ක් 14යි 2යි කීයද 16යි මෙතන 12යි අඩු කරා 4යි 2යි 6යි 16න් 12ක් අඩු කරා 4යි අතන 2යි 6යි ඍණ 2ක් එහෙම වෙනවා සුළු වෙන එකක් නෑනේ. මේකෙන් මේක අඩු කරා 4යි වලින් 3යි අඩු කරා a ධන ab මේකෙන් අඩු වෙනවා ඍණයි ධන 6යි ඍණ 8යි ධන 6යි ඍණ 2යි b මේකයි සුළු වුණා ඍණ 2ක් a ධන b වර්ග ඍණ 3ක් b ධන 2 සමාන. මෙතන බිඳුව කියන්නේ අභිෂ්ණ න්‍යාසයක් බිඳුව අභිෂ්ණ න්‍යාසයක්. ඔන්න ඔහමෙන්. න්‍යාස දෙකක් සමාන නම් අනුරූප අවයව සමානයි. මේක සමාන මේක. 6 ඍණ 2ක් a සමාන බිඳුව. ඔනේ සමාන 3යි. මේක සමාන මේක. ඍණ 2 ඍණ 2ක් b සමාන බිඳුව. b සමාන ඍණ 1. මෙතෙන් දාමු හරිද කියලා? a ට 3යි b ට ඍණ 1යි. ඍණ 3යි දාලා කියවන හරිනේ. මේකට දාමු a ට 3 දැම්මා 3 2 6 b ට ඍණ 1 දැම්මා ධන 1 b ට ඍණ 1 දැම්මා ධන 3 ධන 2 2 3 5 1 6 හරිනේ. හරි. ඔන්න හරි. ab හරි. එම නිසා කැපිටල් A න්‍යාසය ලියන්න පුළුවන් AB ආදේශ කරලා 4 3 ඍණ 2 B කියන්නේ ඍණ 1යි. ඔනේ න්‍යාසය. දැන් න්‍යාස සමීකරණේ A වර්ග ඍණ 3ක් යෙදෙන 2යි. මේක වැඩි කරනවා A ඉන්වර්ස් ගෙන්. A
ඍණ තුනක් A inverse වැඩි කිරීමේ ධන දෙකක් A inverse වැඩි කිරීමයි සමාන බිඳුව. A inverse A කියන්නේ I. A. A inverse A කියන්නේ I. දෙකක් A inverse I කියන්නේ A inverse. ඕනම න්‍යාසයක් න්‍යාසයකින් ගුණ දැන් මේකෙන් දෙකයි A inverse සුක්ත කරන්න. තුනක්යි එහා පැත්තට ගියා. I වැඩි කිරීම A කියන්නේ A. I කියන්නේ 1.01. ඒ න්‍යාසය මේක. 4 3 ඍණ 2 ඍණ 1. තුනරක් එක 3යි 3න් 4ක් ඍණ 1යි. තුනරක් බිඳුවයි ඍණ 3යි. තුනරක් බිඳුවයි ධන 2යි. තුනරක් එක 3යි ඍණයි ඍණයි ධන 3 1යි 4යි. මේ දෙකක් A inverse. දෙකෙන් බෙදලා A inverse සුක්ත කරන්න. A inverse සමාන ඍණ 1 2 ඍණ 3 2 1 2. ඒ කියන්නේ මේ දෙකෙන් මේ අවයව හතරෙන් බෙදලා A inverse සුක්ත කරන්න. මෙන්න ප්‍රතිලෝම න්‍යාසය. රයිට් හදන්න. න්‍යාස විභාගෙදී අපිට ලැබෙන්නේ බොහෝ විට රචනා ප්‍රශ්නයක්. නමුත් කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. එන්න බෑ කියලා කියන්න බෑ. දැන් සාපේක්ෂ ප්‍රයෝගයේ පාඩමේදී දිගටම ආවේ රචනා ප්‍රශ්න. නමුත් කෙටි ප්‍රශ්නකුත් එක අවුරුද්දක ආවා. ඒ වගේ දිගටම න්‍යාස රචනා ප්‍රශ්න ආවට කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන් විභාගෙදී. ඒක සයිවත් හුරු වෙන එක වඩාත් සුදුසුයි. හරි. හදන ගන්න.
කාලේ ප්‍රමාණවත් මම හිතන්නේ ගානට right ඊළඟ ප්‍රශ්නේ ලියාගමු ඊළඟ ප්‍රශ්නේ අපි එන්නේ සංකරණ හා සංයෝජන වලට ලියාගන්න මේ ඉලක්කම් ටික 1, 2, 3, 4, 5, 6, 9 යන සංඛ්‍යාංක වලින් සංඛ්‍යාංක 3 බැගින්ගෙන සංඛ්‍යාංක 3 බැගින්ගෙන සෑදිය හැකි සංඛ්‍යා ගණන කොපමණද සෑදිය හැකි සංඛ්‍යා ගණන කොපමණද ඒවායින් කීයක් ඉරට්ටේද කමා කීයක් ඔත්තේද කමා කීයක් පහෙන් බෙදේද සොයන්න right දැන් ළමයි අපි සංකරණ පාඩමේදී ඉගෙන ගන්නවා වෙනස් ද්‍රව්‍ය n සංඛ්‍යාවකින් r සංඛ්‍යාවක් ගෙන කළ හැකි සකස් කිරීම npr බව මේක සංඛ්‍යානේ එක්තරා මූලධර්මයක් අනේ මූලධර්මයේ දානවා මෙතෙන්ට මේ සංඛ්‍යාවලින් සංඛ්‍යාංක 3ක් කරන් දාන්න ඕනේ එහෙනම් අපි ලියනවා සෑදිය හැකි වෙනස් සංඛ්‍යා සමාන මොකක් සූත්‍රය NPR n කීයද 1 2 3 4 5 6 7යි 7න් සංඛ්‍යාංක 3ක් සකස් කරන්න ඕනේ 7p3 7p3 මේ සංඛ්‍යාංක 7න් 3ක සකස් කිරීම නම් 7p3 මේක සුළු කරන්නේ කොහමද උඩේකේ ක්‍රමා උඩේකෙන් යට එක අඩු කරා ක්‍රමා 7 ක්‍රමා ලියන්න පුළුවන් 4 ක්‍රමා වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 බෙදීම 4 ක්‍රමා කැපුණා දැන් මේ ටික වැඩි කරන්න මෙතන එනවා 5 30යි 30 වැඩි කරා 7න් 3 7 21යි 210යි ඇදිය හැකි වෙනස් සංඛ්‍යා 210ක් තියෙනවා ඔන්න වෙනස් සංඛ්‍යා ගාන ඉරට්ටේ සංඛ්‍යා ගාන අහනවා ඉරට්ටේ සංඛ්‍යා ගණන ඉරට්ටේ සංඛ්‍යා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් නම් අගට එන්න ඕනේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙක එන්න පුළුවන් ඉරට්ටේ 4 එන්න පුළුවන් ඉරට්ටේ 6 එන්න පුළුවන් ඉරට්ටේ මෙන්න මේ ඉලක්කම් තුනෙන් එකක් අගට આવොත් තමයි ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්නේ එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ ඉලක්කම් තුනෙන් එකක් අගම හිස්තැනට දාන්න
3p1 3p1 අගට දැම්මා මේ තුනෙන් එකක් 3p1 අපි හිතමු මෙතෙන්ට දැම්මේ 2 කියලා දැන් මේ සංඛ්‍යා කුලකෙන් 2 වහන්න දැන් කීයද 1 2 3 4 5 අන්නේ 6න් 2ක් මේ තැන් දෙකට දාන්න ඕනේ 6p2 ආකාරයකට ගණන් කිරීමේ මූලධර්මයට අනුව මේ දෙක වැඩි වෙන්න ඕනේ. දැන් මේක සුළු කරනවා. උඩ එකේ ක්‍රම උඩ එකෙන් යට එක අඩු කරා වැඩි කිරීම. උඩ එකේ ක්‍රම උඩ එකෙන් යට එක අඩු කරා ක්‍රම. මේක ලියන්න පුළුවන් 4 ක්‍රම වැඩි කිරීම 5 වැඩි කිරීම 6. 4 ක්‍රම වැඩි කිරීම. 2 ක්‍රම වැඩි කිරීම 3. 2 ක්‍රම කැපුණා. 5 වැඩි කිරීම 3. 3 3 9යි. එතකොට එන්නේ උත්තරේ 90යි. ඉරට්ටේ සංඛ්‍යා ගාන 90යි. ඊළඟට අහන්නේ ඔත්තේ සංඛ්‍යා ගණන. ඔත්තේ සංඛ්‍යා ගණන. right. දැන් ඕනම සංඛ්‍යා කුලකයක් හැදෙන ළමයි ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා එකතු වෙලා. ඒ කියන්නේ මේ තියෙන ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා වල එකතුව. මේකෙන් අඩු කරනවා ඉරට්ටේ සංඛ්‍යා ගාන. අන්න එතකොට එන්නේ ඔත්තේ සංඛ්‍යා ගාන. අඩු කරාම එනවා 0.11 120. ඔත්තේ සංඛ්‍යා 120යි. ඊළඟට අහනවා 5න් බෙදෙන සංඛ්‍යා. 5න් බෙදෙන සංඛ්‍යා. 5න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් අගම කොටුවට එන්න ඕනේ 5. අගට 5 එන ඕන ඉලක්කමක් 5න් බෙදෙනවා. 25 5න් බෙදෙනවා. 625 5න් බෙදෙනවා. එතකොට අගට 5 දැම්මා. දැන් 5 වහන්න දැන් කීයද? සංඛ්‍යා 6යි. අන්නේ 6න් දෙකක් මෙතෙන්ට 6p2 සුළු කරමු. 6න් දෙකක් 4යි. 5 වැඩි කිරීම 6. සුළු නම් වෙන්නේ 5 වැඩි කිරීම 6. 5 6 30යි. උත්තරය 30යි. හරි. ගණන් හදාගන්න. සංකන සංයෝජන වලින් අපිට කේටි ප්‍රශ්නත් වෙනවා රචනා ප්‍රශ්නත් වෙනවා. සමහරක් අවුරුදු වල රචනා ප්‍රශ්න එනවා. සමහර අවුරුදු වල කේටි ප්‍රශ්න එනවා. දෙකම එනවා.
රචනා ප්‍රශ්න આવොත් කෙටි ප්‍රශ්නයක් එන්නේ නැහැ විභාගෙදී. කෙටි ප්‍රශ්න આવොත් රචනා ප්‍රශ්න එන්නේ. ආදී වශයෙන් මාරු කර කර තමයි සාමාන්‍ය යන්නේ. රයිට් කෝකටත් අපි කෙටි කරලා හුරු වෙන්න ඕන මොකද කෙටි ප්‍රශ්නත් එනවා. හරිම හිතන්න මේක සම්පූර්ණ ඇති. ඊළඟ ප්‍රශ්නය පස්වෙනි එක PQR යනු P2,1 ලක්ෂයේදී ඍජු කෝණයක් සහිත සමද්විපාද ත්‍රිකෝණයකි. QR පාදයේ සමීකරණය දෙකයි x ධනවයි සමාන 3 2x ධනවයි සමාන 3 නම් ඉතිරි පාද දෙකේ සමීකරණ සොයා ත්‍රිකෝණේ වර්ගඵලය සොයන්න. right. දැන් මේ රේඛාවේ අනුක්‍රමණය M1 y යුක්ත කරාම එන්නේ ඍණ 2. මේ රේඛාවේ අනුක්‍රමණය M2 මං ගන්නවා M කියලා. රේඛා දෙකක් අතර කෝණයට සූත්‍රය tan θ සමාන M1 ඍණ M2 යට 1 ධන M1 M2. කොහොමද එන්නේ? θ 45යි M1ට ඍණ 2 M2ට M 1 ධන M1ට ඍණ 2 M2ට M tan 45 එකයි හොරින ඍණ 2 ඍණයෙන් බෙදීම 1 ඍණ 2යි m. ඔන්නෝම මේකේ ධන අවස්ථාව සලකනවා. ධන අවස්ථාව හරස් කුන්තේ කරා 1 ඍණ 2යි m සමාන ඍණ 2 ඍණ m. එතකොට එනවා 3 සමාන මේකේ හා පැත්තට ගියා m. ඍණ අවස්ථාව ගන්නවා. ඍණ අවස්ථාව හරස් කුන්තේ කරා ඍණ 1ත් එක්ක ඍණ 1 ධන 2යි m. ඍණ 2 ඍණ m 3යි m සමාන ඍණ 1යි mට ඍණ 3න් 1යි. මෙන්න රේඛා දෙකේ අනුක්‍රමණය. කොයි එකද 3 කොයි එකද ඍණ 3න් 1 කියලා හිතන්න අවශ්‍ය නැහැ. කැමති එකක් 3 කියලා ගන්න අනිත් එක ඍණ 3න් 1. එවනම් අවශ්‍ය රේඛා ලියමු. අවශ්‍ය රේඛා කියන්නේ මේ රේඛා දෙකේ සමීකරණ. අවශ්‍ය රේඛා. සූත්‍රය මොකද්ද? y ඍණ y බිඳුව සමාන m වතාවක් x ඍණ x බිඳුව.
y කණ්ඩාංකය 1 අනුක්‍රමණය මේක ගමු x ඍණ x කණ්ඩාංකය 2 3x ඍණ 6 3x ඍණ y ඍණ 5 සමාන බිඳුව මෙන්න එක රේඛාවක් ඒ කියන්නේ මේක නම් ඊළඟට ගන්න මේක නැත්නම් ගත්තේ මේක නම් ඊළඟට මේක ඕන එක ප්‍රශ්නයක් නැහැ අනෙක් රේඛාව y ඍණ 1 සමාන අනුක්‍රමණ ඍණ 3න් 1 x ඍණ 2 x ඍණ 2 3y ඍණ 3 ඍණ x ධන 2 x ධන 3y ඍණ 5 මෙන්න අනෙක් රේඛාව හොඳ රේඛා දෙකේ සමීකරණ හරි දැන් මේ ත්‍රිකෝණේ වර්ගඵලය සෙවීමට අපිට ඕනේ ආධාරකය හා ලම්බක උස ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ ආධාරක පාදයේ දිග හොයන්න q ලක්ෂය කණ්ඩාංක ඕනේ මොකද මේ දිගවල දෙක සමාන හින්දා එක දිගක් ගත්තාම හරි q ලක්ෂය හොයමු q සෙවීම සඳහා මේ රේඛාවයි මේකයි සුළු කරන්න මේක 2 බිඳුව 1 මේ රේඛාව මේක ගත්තත් කමක් නැහැ මේක ගත්තත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ මේක ගමු x ධන 3ක් y ඍණ 5 2 පළවෙනි එකෙන් අඩු කරන්න දෙවෙනි එක වැඩි කරලා දෙකෙන් x කැපෙනවා 2x කැපිලා යනවා y ඍණ 3 මේක දෙකෙන් වැඩිනවා දෙවරක් 3 6ක් y ධන දෙවරක් 5 10 සමාන බිඳුව හරිනේ දෙවරක් 3 6යි දෙවරක් 5 10යි ඍණ 5y ධන 7 y සමාන 7 බෙදීම 5 මෙන්න y කණ්ඩාංකය x කණ්ඩාංකයේ සෙවන y කැපෙන්න හදමු 1 වැඩි කරන්න 3න් අඩු කරන්න 2ත් එක්ක 1 3න් වැඩි කරා 3ක් y කැපෙනවා 3 2 6ක් x 9 2 අඩු කරා දෙවෙනි එක x අඩු කරා 3යි y කැපුණා ධන 5 සමාන බිඳුව අඩු කරා x ධන 5 5යි x ඍණාමය ධන 5යි 4යි එතකොට එනවා x සමාන 4යට 5 කියලා එනවා මේ හොයාගත්ත q ලක්ෂ්‍ය කණ්ඩාංක 4යට 5කම 7යට 5 මෙන්න q ලක්ෂ්‍ය කණ්ඩාංක 4යට 5කම 7යට 5 රයිට් එතකොට q ලක්ෂ්‍ය කණ්ඩාංක දැන් ඔන්න අපි ඉසුළු කරගත්තා q ලක්ෂ්‍ය කණ්ඩාංකාව q ලක්ෂ්‍ය කණ්ඩාංක 4යට 5 7යට 5 හරි දැන් pq දුර හොයනවා pq දුර සමාන වර්ගමූල x කණ්ඩාංකාන්තරය 2 ඍණ 4යට 5 2 ඍණ 4යට 5 වර්ග ධන 1 ඍණ 7යට 5 වර්ග මේක සුළු කරපුවාම එනවා 5 2 10යි 10න් 4ක් 6යි 6 බෙදීම 5 වර්ග ධන 5 1 5යි 5න් 7ක් 2යි ඍණ 2 යට 5 වර්ග 36යට 25 4යට 25 එකතු වුණා 40යට 25 40යට 25 සුළු වුණාම 5ක් 8යි 5ක් 5යි 5ක් 8යි 5ක් 5යි හරි දැන් PQR වර්ගඵලය PQR වර්ගඵලය සමාන භාගයක් ආධාරක පාදය PQ
ලම්බකුස PR. PQ PR දෙකම සමානයි. දෙකටම එන්නේ මූල 8.5. දෙකට මූල 8.5. එතකොට එනවා භාගය වැඩි කිරීම 8.5 මූලය අයින් වෙනවා. දෙකට මූල එනවනේ, මූල අයින් වෙනවා. දෙවරක් 4යි 4.5 වර්ග ඒකක මෙන්න PQR වර්ගඵලය 4.5 වර්ග ඒකක. හරි. දැන් හදාගන්න. සරල රේඛා ප්‍රශ්නයක් අනිවාර්යෙන් විභාගයට ලැබෙනවා. කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. කණ්ඩාංග ජ්‍යාමිතියේ පාඩම් දෙකක් තියෙනවා, සරල රේඛාව සහ වෘත්තය. ඒකෙන් සරල රේඛා ප්‍රශ්නෙකුත් වෘත්තේ ප්‍රශ්නෙකුත් අනිවාර්යෙන් විභාගයට ලැබෙනවා. මේවා අනිවාර්ය ගැටලුවක්. සරල රේඛාව අනිවාර්ය ගැටලුවක්. ගණන් හදාගන්න. හරි. මයිතරේ අවසන් නැති. රයිට්. එමන ළමයි අපි අද ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. ශුද්ධ ගණිතය හෙවත් කම්බයින් 1 ප්‍රශ්න පත්‍රය යටතේ. මම හිතනවා මේ ගණන් 5 තුලින් ඔයගලන්ට ඔයගලන්ගේ කෙටි ප්‍රශ්න ලිවීමේ හැකියාව යම් තාක් දුරට හෝ වැඩි වෙන්න ඇති. අපි නැවතත් ඊළඟ ප්‍රශ්න පත්‍රය ඇප්ලයිඩ් කම්බයින් 2 ප්‍රශ්න පත්‍රය තුලින් නැවතත් අපි හමු වෙනවා. රයිට්. එමනම් ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී අපි නැවත කම්බයින් 2 පේපර් එක තුලින් ප්‍රශ්න 5ක් සාකච්ඡා කරමු. රයිට්.